හිතාදර මිත්‍රවරුනි අපට දේවස්ථානයට එන්නට මේ අවස්ථාවේදී අපට අවස්ථාව නැති වුණා. අපි මේ අවස්ථාවේදී নমස්කාර කරන විට අපි ජීවමාන දෙවි පියාණන්ව වචනෙන් සහ ක්‍රියාවෙන් උන්වහන්සේව පිළිගනිමු. ඔබ සැමට දේව පිහිටයි. අපි සියලු දෙනා සිත් පිරිසිදුීමේ යතුමට සහභාගී වෙමු. සියලු බල ඇති දෙවියන් වහන්සේ ඔබට සියලු සිත් ප්‍රකාශ ඔබට සියලු පැතීම් දෙනේ. ඔබගේ නිසි රහසක් වැසී නැත්තේය. එසේ වූ සියලු බල ඇති දෙවියන් වහන්සේ අප විසින් ඔබට සම්පූර්ණ ලෙස ප්‍රේම කරන පිණිස ඔබගේ සුතාත්ම නාමයේ යුතුය ලෙස වන්දනා කරන පිණිස අපගේ ස්වාමී වූ ක්‍රිස්තුස් වහන්සේ කර්මපටගෙන ඔබගේ සුතාත්ම භාවයෙන් අපගේ සිත්වල කල්පනා පිරිසිදු කළ මැනව. ආමේන්. අපි සියලු දෙනා සාමූහික පාපොච්චාරණයට එක්වෙමු. දයා කරුණාවේ දෙවිඳුනි, ඔබ වහන්සේට විරුද්ධව අප එකිනෙකාට විරුද්ධවත් සිතින් වචනයෙන් හා ක්‍රියාවෙන්ද ඔබ වහන්සේගේ නැවිල්ලට විරුද්ධවද අපගේ නොදැනුවත්කම හා දුර්වලකම නිසා අප පව් කර ඇති බව ඔබ වහන්සේට සහ අප සහෝදර සහෝදරියන්ටත් පාපොච්චාරණය කරමු. අප සැබෑම කනගාටු වෙමු. අතීතයේ සිදු වූ පව් වලට සමා වෙමින් ක්‍රිස්තුස් වහන්සේ තුළ නව ජීවනයට අප ඇතුළත් කරන මෙන් යාඥා කරමු. ආමේන්.
කරුණාබර දෙවි පියාණෙනි අපේ බොහන්සගේ පාමුලට පැමිණෙන අතර අපගේ සියලුම දුර්වලකම් බැලහීන කම්වලට බොහන්සේ කමාවදී ස්වාමිනි අපගේ ජීවිතය කිලිටු ජීවිතය නැවත වරක් නව ජීවිතයක් කර ස්වාමිනි අපට කමාව දෙන සේක්වා ආමෙන්. අදට නියමිත කැටියදුම සෞබලති සදාතනික දෙවිදුනි අපගේ ශාරීරික මානසික හා අධ්‍යාත්මික දුර්වලකම් දෙස දයා කරුණාවෙන් බැලුව මැනව අපගේ සෑම අනතුරු හා අවශ්‍යතාවයන්හිදී අපට සහාය වීමට සුවපත් කිරීමට හා අප බැහැපත් කිරීමට ඔබගේ දකුණු හස්තය දිගු කරන මෙන් අප ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස් තුමන් මගින් අප අයද සිටිමු. ආමෙන්. පරණ ගිවිසුම කියවීම. යසායා 53 පරිච්ඡේදයේ 4 වන පදයේ සිට 12 වන පද දක්වා. එබැවින් උතුමාණන් නිසුලුවේ අපේ දුකය, දරාගත්තේ අපේ පීඩාය. මේවා දනුවම්යයි අපට සිතුනේය. දෙවිතුමන් දුන් පහරයයි අපට හැඟුණේය. ඒ තිතුමන් තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය. පොඩි කරුණ ලැබුවේ අපේ පව් නිසාය. එතුමන් ලත් දනුවමින් අපට සමාදානය ලැබී ඇත. එතුමන් ලැබූ පහර වලින් අපට සුවය ලැබී ඇත. අපි සියල්ලෝම බැටළුවන්ෙන් මුලාවේ තම තමා සිතුමකට හැරී ගියෙමු. සමිදානෝ අප සියල්ලන්ගේ පව් එතුම පිට තබූසේක. සේවකයන්න්ට පීඩා කර විට එතුම මුඛේ නැර සිටියහ. නිහතමානී ලෙස එය දැරූහ. මරණ ගෙනියන බැටළුවකසේද බැටළු දෙනක ලොම් කපන්නා ඉදිරියේ සිටින නිහඬව සිටිනසේද එතුම මුඛේ නැර සිටියහ. බලාත්කාරකමින්ද යුක්ති විරෝධී ලෙසද එතුම ගෙනියනු ලැබූහ. මනුලොවෙන් සිඳමු ලැබූහ. සෙනගගේ පව් නිසා මරණු ලැබූහ. මේ කරුණ ගැන එතුමන් දුසා පෙනී සිටින්නේ කවරෙක්ද? එතුමන් කිසි වරදක් නොකළ නමුත් කිසි බොරුවක් නොකිය නමුත් ඔවුන් එතුමන් මිහිදන් කළේ අදමිටුවන් සමග එක මිනිවලේය. ධනතුන් සමග එක සෝන් බිමීය. ඒත් එතුමන් පෙරණු ලැබුවේ දුකට පත් කරනු ලැබුවේ සමිදානන්ගේ කැමැත්ත ලෙසය. මෙසේ එතුමන්ගේ මරණය පෞකුමාකර පූජාවක් වේ. එබැවින් එතුමෝ සිය පරපුර දැක දීර්ඝායු ලැබ ජීවත් වන්නාහ. එතුමන් මගේ සමුදුගේ කැමැත්ත මැනවින් සඵල වේ. එතුමන් සිය දුක් වේදනාවේ ප්‍රතිඵල දැක තෘප්තිය පැමිණෙනු ඇත. බොහෝ දෙනෙකු පව් තමන්
ගැනීමෙන් එතුමන්ටත් දුක් වේදනාවෙන් දේව සම්බන්ධතාවයට ඔවුන් පත් කරනු ලබනු ඇත. එබැවින් මම එතුමන්ට උදාරතර සම්පත් දෙන්නෙමි. එතුමෝ ඒ බලතුන් සමග බෙදා ගන්නාහ. මෙසේ වන්නේ එතුමන් වරදකරුවන් සමග ගණන් කරනු ලබ සීදී උපදමින් බොහෝ දෙනාගේ පෞසලා ගනිමින් පවකරුවන් සඳහා මැදහත් දුන් කරන බැවිනි. දේවාක්‍ය මෙසේ එවෙන්නට කීවා. නවගේ උසම කියවීම. පෞල්තුමා විසින් ෆෙබ්‍රුවරි වාසීන්ට ලියන ලද යවුම් පත්‍රයේ 5 වන පරිච්ඡේදයේ පළවන පදයේ සිට 10 වෙනි පදය දක්වා සෑම නායක පූජකයෙක්ම පඬු පාප පූජාත් ඔප්පු කිරීම පිණිස සෙනඟ සතුලින් තෝරාගෙන ඔවුන් වෙනුවෙන් දෙවියන් වහන්සේ සදා වූ කටයුතු කිරීම පිණිස පත් කරනු ලබයි. ඔහු දුර්ලභකම් වලට වාජනීය වී සිටින බැවින් අනුමුණවෙන්ද මුලාවෙන්ද ගැන ඉවසිල්ලෙන් ක්‍රියා කිරීමට ඔහුට පිළිවෙල. ඒ දුර්ලභකම් නිසා සෙනඟ උදෙසා මෙන්ම තමාව දෙසාත් ඔහුගේ පාප පූජා ඔප්පු කරනු ලැබීම අවශ්‍ය ඇත. තවද ආරොන් මෙන් දෙවියන් වහන්සේ විසින් කැඳවන ලද අය මිස අන් කිසිවෙක් ඒ නිලය තමාටම පවරා නොගන්නේය. එසේම ක්‍රිස්තුස් වහන්සේ නායක පූජකෙක් වීමේ ගෞරවය තමන් වහන්සේම පවරා නොගත්තේක. ඒත් ඔබ මාගේ පුත්‍රයාය. අද මම ජනිත කෙරෙමි උන්වහන්සේට කීතරන් වහන්සේ එම ගෞරවය පැවරුසේක. එලෙසම වෙන තැනක ඔබ මෙල්කිසෙදෙක් පූජක පරපුර අනුව සදාටම පූජකෙක් වන්නේය. ඒ තැන වහන්සේ වදාරනසේක. ක්‍රිස්තුස් වහන්සේ මිනිසත් බවගෙන සිටදී තමන් මරණයෙන් ගලවන්න පිළිවන් වූ තැන වහන්සේට වරවත් හැඬීමෙනුත් කඳුමුසලීමෙනුත් යාඥාද කන්නලවද ඔප්පු කළසේක. උන්වහන්සේගේ දේව ගරුභිය නිසා දෙවියන් වහන්සේට සමන් දුන්සේක. උන්වහන්සේ පුත්‍රයන්ද නමුත් තමන්ගේ දුක් කිරීමෙන් කීකරුව ගෙනගත්සේක. මෙසේ උන්වහන්සේ සම්පූර්ණත්වයේ ලැබ තමන් වහන්සේගේ කීකරුවන සියල්ලන්ගේද සදාතන විමුක්තිදාන සේක. තත මෙල්කිසෙදෙක් පූජක පරපුර අනුව උත්තම පූජක නාමයේද දෙවියන් වහන්සේ ලැබසේක. දේවාක්‍ය මෙසේ දෙවියන්ට තුති වේවා.
සුද්ධවර මාර්තුමාගේ සුභාස්නේ දහවන පරිච්ඡේදයේ 35 වන පදයෙන් ප්‍රකාශ වන සුභාසනට සමන් දෙන්න. සමදුනි ඔබට වේ බල කරපු. සෙබදිගේ පුජාකෝබ්ද ජොහන්ද උන්වහන්සේ වෙතවුත් දෙවිනි අප ඉල්ලන දේ ඔබ අපට ඉටු කර දෙනසේ නම් අපි කැමැත්තෙමුයි කීහ. මා ඔබට කුමක් කර දෙනවාට ඔබ කැමැත්ත උදේ උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූසේක. ඔබගේ තේජස්වියේදී අපෙන් එක්කෙනෙකුට ඔබගේ දකුණු පසට එක්කෙනෙකුට වම් පසට නිදාගන්නට වරදුන වෙනමයි ඔබ උන්වහන්සේට කීහ. එහෙත් දේශුන් වහන්සේ ඔබ ඉල්ලන්නේ කුමක්දැයි ඔබම නොදන්නාහුය. මා බොන දුක් වේදනා නැමැති කුසලානෙන් බොන්න හෝ මා ලබන බෞතිස්ම ස්නාපනය ලබන්නට හෝ ඔබට හැකිදැයි ඔවුන්ගෙන් ඇසූසේක. අපට හැකියයි ඔහු උන්වහන්සේට කීහ. යේසුස් වහන්සේද මා බොන කුසලානෙන් ඔබත් බොනු ඇත. මා ලබන බෞතිස්ම ස්නාපනයෙන් ඔබත් බෞතිස්ම ස්නාපනය ලබනු ඇත. එහෙත් මගේ දකුණු පසද වම් පසද ඉඳගන්න දීම මා සතු දෙයක් නොවේ. යම් අය සඳහා නියම කර ඇත්ත එය අයිති වන්නේ ඔවුන්ට එයි වදාළසේක. එවිට අනෙක් දස දෙනා ඒ අසා ජාකබ් සහ යොහන් සමග අතිශයින් කෝපව. යේසුස් වහන්සේ ඔවුන් තමන් වෙතට කැඳවා මෙසේ වදාළසේක. විජාතියන් අතර ආණ්ඩුකාරයන් වශයෙන් සම්මත වූවන් ඔවුන් කෙරේ ආධිපත්‍ය පවත්වන බවත් ඔවුන්ගේ ප්‍රධානී ඔවුන් කෙරේ බලය පාන බවත් ඔබ දන්නාහුය. එහෙත් ඔබ අතර එසේ නොවේ. ඔබ අතර ප්‍රධානියා වන්න කැමති යමෙක් ඇද්ද ඔහු ඔබේ සේවකයා විය යුතුය. ඔබ අතර ස්වාමියා වන්න කැමති යමෙක් ඇද්ද ඔහු සියල්ලන්ගේ දාසයා විය යුතුය. කුමක්කෙන්ද මනුෂ්‍ය පුත්‍රයා නොවද වැඩියේ සේවය ලැබීමට නොව සේවය කිරීමටය. බොහෝ දෙනාගේ මිදීම පිණිස සිය දිවි පිදීමටය. කිතු හිමිදුන්ගේ සුභාෂණ මෙසේ. කිතු හිමියනි හිමිවී කිත් පැසසුම්. සුබෝදෑසනක්. අපි දේවවචනය බෙදා ගන්න කලින් මොහොතක් නිශ්ශබ්දව මේ කාලේ ස්වාමීන් වහන්සේට බාර දෙමු. අපි යාඥා කරමු. ආදරණීය ජේසුනි අපි ඔබ වහන්සේගේ හස්තයට අපේ මේ හදවත් බාර කරනවා ස්වාමීනි. ස්වාමීනි අපි ඔබ වහන්සේ වෙත අපේ සියලු කරදර අපේ සිතුවිලි සියලු දේ අපි ඔබ වහන්සේට බාර කරනවා. ජේසුනි අපේ හිත වලට කතා කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම ස්වාමීනි අපේ වටපිටාවේ කොච්චර කරදර බාධක තිබ්බත් අපිට ඔබ වහන්සේට නමස්කාර කරන්න මේ අවස්ථාව ලබා දුන්නට ස්තුතියි ස්වාමීනි. ස්වාමීනි මගේ මුවින් පිට වෙන හැම වචනයක්ම ඔබ වහන්සේට බාර කරනවා. ඔබ වහන්සේගේම වචන අපේ හිත වලට කතා කරන්න කියලා. මේ සියල්ල ඉල්ලා සිටින්නේ ඒ උතුම් වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. හොඳයි. මම කැමති මුලින්ම අපි අපෙන් ප්‍රශ්නයක් අහලා පටන් ගන්න. මේ ප්‍රශ්නේ අපි සාමාන්‍ය අපේ ජීවිතේ අපි හැමෝම කොතනකදී හරි අහලා තියෙන ප්‍රශ්නයක්. ඒ තමයි අපි මේ හැමදාම කරන දේවල් වලින් අපේ ජීවිතේ හැමදාම කරන දේවල් වලින් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අපේ ජීවිතේ හැමදාම කරන දේවල් වලින් අපි බලාපොරොත්තු වෙන්නේ මොනවද? මොනවද මේ හැමදාම කරන දේවල් කියලා කියන්නේ? අපි ජොබ් එකක් කරන එක වෙන්න පුළුවන්. අපි ඉගෙන ගන්න අපේ ඉගෙනීම් කටයුතු වෙන්න පුළුවන්. ඒ වගේම අපි දානයක් දෙන එක, පල්ලිය දෙන එක. ඒ වගේම බිස්නස් එකක් කරනවා වෙන්න පුළුවන්. මේ හැමදේම ඔබත් මමත් අපේක්ෂා කරන අපි බලාපොරොත්තු වෙන දේ මොකක්ද? සමහරු
සමහරු මේ ඉන්න රට අතහැරලා වෙන රටකට යනවා ඊට වඩා හොඳ ජීවිතයක් ලබා ගන්න කියලා. තවත් කෙනෙක් තියෙන සියලුම කැපකිරීම කළා රසාව හොඳටම කරනවා රසාව ඉහළටම යන්න ඕන කියලා. තවත් සමහරු තියෙන සියලු සහතික සියලු උපාධි ඉවර කරනවා හොඳ ස්ථාවරත්වයකට එන්න ඕන කියලා. මම කියන්නේ මේවා වැරදි කියලා නෙමෙයි. මේවා හොඳයි. හැබැයි මම අහන්නේ මේ ඔක්කොම කරන එකෙන් ඔබත් මමත් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මීට ටික කාලයකට කලින් මට අවස්ථාවක් හම්බුණා විවිධ පසුබිම් වලින් එන විවිධ වයස් වලින් එන පිරිසකගෙන් මෙන්න මේ ප්‍රශ්නේ අහන්න. මේ ප්‍රශ්නේ අහන්න මට හම්බෙච්ච වෙලාවේ මට ආපු උත්තර තමයි ඔක්කොම වගේ කියපු දේ තමයි හෙෂාන් මේ දේ කරන්නේ සතුටින් ඉන්න. තෘප්තිමත් වෙන්න. එහෙමත් නැත්නම් සරලව සමාදානෙන් අපි ජීවත් වෙන්න ඕනේ කියන එක. සතුටින් තෘප්තිමත්ව සරලව සමාදානෙන් ජීවත් වෙන්න. හොඳයි. හැබැයි මම අහන්න කැමතියි ඔබ මේ සියලු දේ කරන්නේ සතුටින් සමාදානෙන් තෘප්තිමත්ව ජීවත් වෙන්න නම් ඔබට ඒ සතුට තෘප්තිය හම්බෙලා තියෙනවද? ඒ සතුටත් තෘප්තියත් හම්බෙලා තියෙනවද? එහෙම නැත්නම් තාම ඒ සතුට තෘප්තියත් හොයනවද? ඔබට ඒ සතුට තෘප්තියත් හම්බෙච්ච කෙනෙක් නම් ඉතාමත් හොඳයි. ඉතාමත් හොඳයි. හැබැයි අවාසනාවකට වගේ අපි බහුතරයකට ඒක හම්බෙලා නැහැ. අපි එච්චර සතුටින් තෘප්තිමත් ජීවිතයක් නෙමෙයි ගත කරන්නේ. එයි මම එහෙම කියන්නේ. ලෝකේ හොයාගෙන තියෙනවා වැඩ කරන, ඒ කියන්නේ මේ රැකියාවල් කරන පිරිසකින් 80%කට එහා කියනවා අපි මානසික ආතතියකින් අපේ රැකියාව කරන්න කියලා. තවත් දැන් බැලුවහම ලෝකේ ජනගහනයෙන් මිලියන 620කට එහා කියනවා එයාලා ડિප්‍රෙෂන් කියන මානසික තත්ත්වයෙන් තමයි පෙළෙන්නේ කියලා. වැඩි දුර යන්න ඕනේ අපේ පුංචි රටේ. මේ මිලියන 22ක් ඉන්න පුංචි රටේ දවසකට තික්කසාද නඩු 400කට එහා ලඝු වෙනවා. ඉතින් අපි ඇත්තටම සතුටින් දින්නේ නැත්නම් අපි ආතතියකින් අපි සතුටට විරුද්ධව තියෙන සියලු දේ එන්නේ ඒ දේවල්ද අපි අත්දකින්නේ මේ වෙලාවේ. අනිවාර්යයෙන්ම අපිට පාලනය කළ නොහැකි කොවිඩ් වගේ දේවල් රටේ ආර්ථිකමය තත්ත්වය ඒ වගේ දේවල් අපිට බලපෑම් කරන්න පුළුවන් මේ වෙලාවේ. හැබැයි අපි සතුටින් දින්නේ නැද්ද? මෙතන තව දෙයක් තියෙනවා අහන්න. ඒ තමයි අපි ජීවිතේ වැඩිම කාලයක් ගත කරන්නේ අපේ අවධානය වැඩිපුරම යොදවන්නේ අපිට තියෙන දේවල් වලටද එහෙම නැත්නම් අපිට නැති දේවල් වලටද? තියෙන දේවල් වලටද අපිට නැති දේවල් වලටද? ඔබ තියෙන දේවල් වලට අවධානය යොමු කරන කෙනෙක් නම් ඇත්තටම ඔබ සතුටින් ජීවත් වෙනවා. ඇයි මං එහෙම කියන්නේ? ඒ කියන්නේ ඔබ ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරලා තියෙන සෑම දෙයකටම ඔබ ස්තුතිවන්ත වෙනවා. ඒ ස්තුතිවන්ත වෙලා ඒ තියෙන දේවල් සම්පූර්ණයෙන් ඔබ පාවිච්චි කරනවා උන්වහන්සේ වෙනුවෙන්. ඔබ ඇත්තටම ඒ ලැබිලා තියෙන දේ සීල දෙගෙන ඔබ සතුටින් ජීවත් වෙනවා. හැබැයි බහුතරයක් අපි ඒක නෙමෙයි කරන්නේ. අපි නැති දේ තමයි අපේ අවධානය දෙන්නේ. අපි නැති දේට අවධානය යොමු කරාම මොකද්ද වෙන්නේ? අපි මේ නැති දේවල් ලබා ගන්න අපි හුඟක් වෙහෙස යොදවලා, හුඟක් ශ්‍රම යොදවලා, හුඟක් මුදල් යොදවලා මේ නැති දේ ලබා ගන්න හදනවා. ඒකෙන් අපි මහා තරංගයකට ගිහිල්ලා තියෙනවා. මේ ලෝකෙ අපි දුවනවා මහා තරංගයක මේ දේවල් රැස් කරගන්න ඕනේ, මේ විදිහට අපි ඉන්න ඕනේ කියලා. කවුද ඔබ කියන්නේ අපිට? අපිට සමාජයේ විසින් ගෙනල්ලා තියෙනවා ප්‍රතිරූපයක්. ඔබ සතුටෙන් තෘප්තිමත්ව ජීවිතය ගත කරනවා නම් මෙන්න මෙහෙම තමයි ඔබ ඉන්න ඕනේ. මේ වගේ ජීවන රටාවක් තියෙන්න ඕනේ. මෙච්චර දේවල් තියෙන්න ඕනේ. මේ වගේ මුදල් කන්දරාවක්, මෙච්චර ධනයක්, මේ වගේ සමාජ තත්ත්වයක්, මෙන්න මේ වගේ ඉගෙනින් පසුබිමක් ඔබට තියෙන්න ඕනේ. මේ දේ ඔක්කොම අපිට සමාජයෙන් තමයි පොවන්නේ ඇවිල්ලා කියනවා මේ දේවල් ඔබට තියෙන්න ඕනේ. මේ දේවල් තිබ්බොත් තමයි ඔබ සතුටු වෙන්නේ. මොකක්ද දේව වචනේ කියන්නේ? දේව වචනේ මොකක්ද කියන්නේ? අපි සතුටු වෙන අපි ජීවත් වෙන්න ඕන විදිහ. මතෙව් 22 සුදු මතෙව් සුභාරංචියේ
22:36 ඉඳන් කියනවා උතුම් ආඥාව ගැන කියවලා බලමු. ආචාර්යනේ විවස්ථාවෙහි ඊතා උතුම් ආඥාව කොයි එකදයි ඇසුවේය. උන්වහන්සේ ඔහුට කතා කොට නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ දෙවි වූ ස්වාමින් වහන්සේට ප්‍රේම කරව. මේක උතුම් වූ පළවෙනි වූ ආඥාවය. මෙය හා සමාන දෙවෙනි එකක් තිබේ. එනම් නුඹට මෙන් නුඹේ අසල්වාසියට ප්‍රේම කරව යනුය. මේ ආඥා දෙක පිට මුළු විවස්ථාවත් අනාගත වාක්‍යයත් පිහිටා තිබේයි කීසේක. මොකද මේ කියන්නේ? අපේ මුළු ජීවිතේම අත්තිවාරම අපේ මුළු ජීවිතේම අත්තිමාරම නැත්නම් ෆවුන්ඩේෂන් එක ඇවිල්ලා තමයි මේ කියන උතුම් ආඥාව. අපේ දෙවි වූ ස්වාමීන් වහන්සේට මුළු ශරීරයෙන්ම මුළු ආත්මයෙන්ම මුළු ශක්තියෙන්ම අපි ප්‍රේම කරන්න ඕනේ. ඒ වගේම මම මට ප්‍රේම කරනවා වගේ මගේ වටේ අසල්වාසීන්ටත් මම ප්‍රේම කරන්න ඕනේ. මේක තමයි බේස් එක. දැන් දෙවියන් වහන්සේට ඕනේද අපි ආතතියෙන් කරදරෙන් පිරිච්ච ජීවිතයක් ගත කරන්න? ඒකද දෙවියන් වහන්සේගේ පැතුම? නෑ. උන්වහන්සේට ඕනේ අපි සතුටින් ජීවිතය ගත කරනවා දකින්න. අපි තෘප්තියෙන් ඉන්නවා දකින්න. අපි සමාදානෙන් ඉන්නවා දකින්න. ඒකට ඕන අත්තිවාරම තමයි මේ ස්වාමීන් වහන්සේ කතා කරන්නේ. මේ ප්‍රේමය ගැන කතා කරනවා. මේක කියනවා ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන්න, අපි අසල්වාසීට ප්‍රේම කරන්න. මොකක්ද මේ ප්‍රේමය කියන්නේ? අපි බලමු ප්‍රේමයේ ගුණාංග මොනවද? මේක අපි හුඟක් කට්ටිය දන්න හොඳ බයිබල් කොටසක්. 1 කොරින්ති 13 කතා කරන 4 ඉඳන් 5ට. ප්‍රේමයේ ගුණාංග. ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය. ගුණවන්තය. ප්‍රේමයේ ඊර්ෂ්‍යා වන්නේ නැත. ප්‍රේමය පාරට්ටු කරගන්නේ නැත. උඩඟු වන්නේ නැත. අශෝභන ලෙස හැසිරෙන්නේ නැත. තමාගේම කාරණා සොයන්නේ නැත. කෝප වෙන්නේ නැත. නපුර ගණන් ගන්නේ නැත. දැන් මිත්‍රවරුනි, මේ කියන ප්‍රේමයේ ඇතුලේ මේ තියෙන ගුණාංගවල කොහෙවත් තියෙනවද තරංගයකට පැනලා මහන්සියලා මේ තරංගය දුවන්න එතනින් තමයි ඔයාට ප්‍රීතිය සැනසීම එන්නේ කියන එක? මේක කොතනකදීවත් කියනවද රැස් කරගන්න පුළුවන් තරම් රැස් කරගන්න කියලා? එහෙමත් නැත්නම් මේක කියන්නේ අන් අය වෙනුවෙන් දෙන්න කියලාද? මේ හැම ගුණාංගයක් පිටිපස්සෙම තියෙන්නේ අපි ඇතුළාන්තයේ තියෙන දේ එළියට දෙන්න කියන එක. එළියේ තියෙන දේ රැස් කරගන්න නෙමෙයි, ඇතුළේ තියෙන දේ එළියට දෙන්න කියන එක. ඉවසිලිවන්තකම, ගුණවත් බව, ඊර්ෂ්‍යා වෙන්නේ නැති එක අනිත් කට්ටිය වෙනුවෙන් කරන්න. හැබැයි මේක ඇයි අපිට ඇත්තටම කරන්න අමාරු? අපි නොදන්න දෙයක්ද මේක? අපි දන්නවා. අපි හොඳටම දන්නවා අපි ප්‍රේම කරන්න ඕනේ කියලා අපේ අසල්වාසියට. කිතුණු විදිහට අපි අනිවාර්යෙන් දන්නවා ඕක. හැබැයි අපි ඕක කරන්නේ නැද්ද? අපි කරනවා. අපි පවුලේ ඉන්න අපේ සැමියාට නැත්නම් අපේ බිරිඳට අපි ආදරය කරන්නේ නැද්ද? අපි ප්‍රේමයෙන් ඉන්නේ නැද්ද? අපි දරුවන්ට ආදරේ නැද්ද? අපි දෙමව්පියන්ට ආදරේ නැද්ද? අපි නැති බැරි කට්ටියට උදව් කරන්නේ නැද්ද? අපි කරනවා මේවා. ඒ සමහර විට අපේ සතුට නැත්තේ. මේ ඇතුළාන්තයෙන් දෙන දේ දෙන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. පළවෙනි විදිය තමයි ඒක අපිට දෙන්න පුළුවන් ගනුදෙනුවක් විදියට. මොකද්ද මේ ගනුදෙනුව කියන්නේ? හිතන්න මම කඩේට ගිහිල්ලා ඔන්න භාණ්ඩයක් තියෙනවා කඩේ. මම මුදලාලිට කියන මට මේ භාණ්ඩය දෙන්න මම ඒකේ වටිනාකමට මුදල් ගෙවන්නම් කියලා. අපි හුඟක් විට අපි ඇතුළාන්තයෙන් එන දේවල් මොකද කරන්නේ මේ ගනුදෙනු කරද්දී? මම ඔයා වෙනුවෙන් දෙයක් කරනවා. හැබැයි බලාපොරොත්තුෙන් ඔයා මට ඒ දේ හා සමාන දෙයක් ආපහු කරයි කියලා. ඊට වඩා හොඳ දෙයක් කරයි කියලා. උදාහරණයකට බලමු අපි සමහර විට නැද්ද අපේ ගෙවල් වල වෙලා අපි අහලා නැද්ද කතන්දර කියනවා සැමියා බිරිඳට කියනවා මම ඔයා වෙනුවෙන් මෙච්චර කැපකිරීම කරලා තියෙනවා. මම මෙච්චර දේවල් කරනවා ඔයා වෙනුවෙන්. පාට කිසි ගාණක්වත් නෑ මම මුකුත් කරන්නේ නෑ මට. අපි යාළුවොත් එක්ක කතා කරන යාළුවොත් එක්ක යාළුකම් නැති වෙද්දි කතා කරන්නේ නැද්ද? මම මේ මොනුසයට මෙච්චර දේවල් දීලා තියෙනවා මෙහෙම වැඩ කරලා තියෙනවා මෙච්චර දේවල් මම දීලා තියෙනවා. කිසි කලේ ගුණයක් නෑ. කියන්නේ නැද්ද?
අහලා නැද්ද අපි කියනවා. අනිවාර්යෙන් අහලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙන දේ අපිට හම්බෙන්නේ නැතුනහම මොකද්ද වෙන්නේ? අපි කනගාටුවට දුකට කනස්සලටපත් වෙනවා. විශ්වාස කරන්න බැරි වෙනවා. අපේ විශ්වාසය බිඳෙනවා. ඇයි? අපි බලාපොරොත්තු වෙන යාළුවා ඒ විදිහටම අපිට සලකයි කියලා. අද විශ්වාසය කියන දේ හරිම හොයාගන්න හුඟක් අමාරු දෙයක්. ඇයි? අපිට බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙයිද කියන එක ගැන ෂුවර් නෑ. ඔක පළවෙනි විදිය. දෙවෙනි විදිය අපිට දෙන්න පුළුවන් දෙයක් දෙන්න පුළුවන් විදිය තමයි අපිට තෑග්ගක් විදියට දෙන්න පුළුවන්. මොකද්ද මේ තෑග්ගක් විදියට දෙනවා කියන්නේ? අපි තෑග්ගක් දෙද්දී මිත්‍රවරුනි අපි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි මුළු හදවතින්ම තියෙන සියලු දේ අපි දෙනවා. අපි තෑග්ගක් දෙද්දී අපි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ එක තැන කියනවා කොහෙද? සුදුල්ලු තුමාගේ සුභාරංචියේ 13 පරිච්ඡේදයේ කතා කරනවා 13 ඉඳන් 14. නුඹ කෑමක් පිළියෙල කරන කල දිලිදුන්ද අබ්බගාතයන්ද කොරුන්ද අන්ධයන්ද කැඳවන්න. නුඹට ප්‍රතිඵල දෙන්න ඔවුන්ට නොපුළුවන් බැවින් නුඹට ආශිර්වාද ලැබෙන්නේය. මක්නිසාද ධර්මිෂ්ඨයන්ගේ නවත නැගිටීමේදී නුඹට ප්‍රතිඵල ලැබෙන්නේ යයි කියනසේක. සොයනද කියන්නේ ඔබ කෙනෙක් වෙනුවෙන් කරනවා නම් දෙයක් කිසි බලාපොරොත්තුවක් තියාගන්න එපා. ඔවුන්ට ආපහු ඒ ප්‍රතිඵලෙ දෙන්න බැරි වෙන විදිහට දෙයක් කරන්න. තෑග්ගක් දෙන්න කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. හිතලා බලන්න. ස්වාමීන් වහන්සේ අපිව ගලවද්දී යක්ෂයාගෙන් අපිව ගලවද්දී අපිට ගැලවීම දෙද්දී උන්වහන්සේ මොන කොන්දේසිද අපිට දාලා තියෙන්නේ? කිසිම කොන්දේසියක් නැහැ. අපිට නව ජීවනයේ තෑග්ග දුන්නේ. අපිට තෑග්ගක් විදිහට දීලා තියෙන්නේ. කිසිම කොන්දේසියක් නැහැ. ඒක අපි බාර ගන්නවද නැද්ද කියන එක අපේ වැඩ. තෑග්ග දෙන්න පුළුවන් බාර ගන්නවද නැද්ද කියන එක බාර ගන්න කෙනාගේ වැඩ. ස්වාමීන් වහන්සේ අපිට තෑග්ග දීලා තියෙනවා. නව ජීවනයක් දීලා තියෙනවා. නව ජීවිතයක් දීලා තියෙනවා. ස්වර්ගයට යන මාර්ගය අපිට හදලා දීලා තියෙනවා. හැබැයි කිසිම කොන්දේසියක් නැතුව. අද කියමු බයිබල් කොටස් වලින් උත් කියුනේ මොකද්ද? ස්වාමීන් වහන්සේ කිසිම එහෙම කොන්දේසියක් නැහැ ඔකට. උන්වහන්සේ ගියේ ගමන ඒ කුරුසයේ ගමන කිසිම කොන්දේසියක් නැතුව ගියේ. ඒ දුක විඳ කිසිම කොන්දේසියක් නැතුව. ස්වාමීන් වහන්සේ මතේ 10 දී කියනවා සුද්ධ මතේ මාගේ සුභාරංචි 10 කියන ස්වාමීන් වහන්සේ කතා කරන ගෝලෙන්ට කියනවා රෝගීන් සුව කරන්න, මලවුන් නැගිටවන්න, කුෂ්ඨ රෝගීන් පවිත්‍ර කරන්න, යක්ෂයන් දුරු කරන්න නුඹලා නොමිලේ ලැබුවහය නොමිලේ දෙන්න. ඔබත් මාත් අතර මිත්‍රවරුන් තියෙන නොමිලේ ලැබිච්ච දේවල් අපි නොමිලේ දෙන්න ඕනේ. ආදරය, කරුණාව, දයාව අපිට නොමිලේ ලැබිච්ච දේවල්. අපි අරන් හපුවා නෙමෙයි. අපි නොමිලේ ලැබිච්ච දේවල්. ඒ දේවල් දෙන්න පැකිලෙන්න එපා. හැබැයි අපිව නවත්තන්නේ මොනවද මේ දෙන එක? මේ තෑග්ගක් විදිහට දෙන එක නවත්තන්නේ මොනවද අපි? අපිට සමාජය විසින් කියනවා දෙන්න එපා. දෙනවා නම් දෙයක් ලබා ගන්න කෙනෙක්. ඒක කියන්නේ ඔය දෙනවා නම් දෙයක් ලබා ගන්න බලන්න දෙන්න. නැත්තම් ඒක හැමතිස්සෙම ගනුදෙනුවක් විදියට. ඒක තමයි ලෝකේ දුවන විදිය. එහෙම නැත්තම් කියනවා ඔය දෙද්දි වගේ අඩු වෙනවා. තවත් ඔය රැස් කරගන්නවා මහන්සි වෙන්න වෙනවා එතකොට. ඒක නිසා එහෙම ලේසියෙන් දෙන්න අපිව උනන්දු කරන්නේ නැහැ මේ ලෝකය. මේ ස්වාමීන් වහන්සේ කොලොස්සි ස්වාමීන් වහන්සේ වචනේ කොලොස්සි 3:24 කියනවා. නුඹලා කරන කොයි දෙයක් නොමුත් මනුෂ්‍යයන්ට නොව ස්වාමින් වහන්සේට මෙන් සිතෙන් කරන්න. නුඹලා සේවය කරන්නේ ස්වාමී වූ ක්‍රිස්තුස් වහන්සේට. මිත්‍රෝනි අද ඔබත් මාත් රස්සාවක් කරනවා නම් අපිට මේ රස්සාව හොඳට කරගෙන යන්න අපිට අතපය සෞඛ්‍ය ඒ වගේ මොලයක් දීලා කතා කරන්න හැකියාව දීලා තියෙන්නේ ස්වාමීන් වහන්සේ අපිට දෙන්න හිතපු නිසා. ඔබ ඉගෙනීම් කටයුතු හොඳටම කරගෙන යනවා නම් ඔබට ඉගෙන ගන්න පුළුවන්කම ඔබට ඉගෙන ගන්න අවස්ථාව දෙන්න ඒ මඟ පාදලා දෙන්න ඒ ආශිර්වාදය කියන ස්වාමීන් වහන්සේ වෙන කවුරුත් නෙමෙයි. අපි ඒ දේ ආපහු අපි ස්වාමීන් වහන්සේට දෙන්න ඕනේ.
අපි ඒ දේ ආපෝ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් අපි කරන්න ඕනේ. ඒක නිසා තමයි අපිට කියන්නේ අපි කරන්නේ මොකද්ද? ඒක ස්වාමීන් වහන්සේ වෙනුවෙන් කරන්න කියලා. ඒ නිසා අපි ගනුදෙනු නැතුව තෑග්ගක් විදියට අනිත් අයට අපි වැඩ කරමු. ස්වාමීන් වහන්සේ වෙනුවෙන් වැඩ කරමු. ජේසුස් පිටයි. විසිල් දෙනායක 27 වෙනි පිටේ සඳහන් ආයසී විශ්වාසය ප්‍රකාශ කරමු. එකව දෙවිඳුන් කෙරෙහි අපි විශ්වාස කරමු. ස්වර්ගය හා පෘථිවියද පෙනෙන නොපෙනෙන සියල්ලද මවා වදාළ සියලු බල ඇති පිය වූ දෙවිඳුන් කෙරෙහි අපි විශ්වාස කරමු. දෙවිඳුන්ගේ එකජාත පුත්‍ර වූ සෑම කාලයකටම පෙර සෝකේ පියාණන්ට දා වූ දෙවියන්ගෙන් වන දෙවි වූ ආලෝකයෙන් වන ආලෝකය වූ සැබෑ දෙවිඳුන්ගෙන් සැබෑ දෙවි වූ නොමවන ලදව ජනිත කරන ලද්දා වූ පියාණන් හා එකම ස්වභාවයක් දා වූ සියල්ල මැව්වා වූ එකම ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහිද අපි විශ්වාස කරමු. වහන්සේ මිනිසු අප සහ අපේ ගැලවීම උදෙසා ස්වර්ගයෙන් බැස සුද්ධාත්මනක් කටකොටගෙන මරියානම් කන්‍යාවගෙන් මිනිස් බව රැගෙන මනුෂ්‍යව අපුදෙසා පොන්තියස් පිලාතුස් යටතේ කුරුසයන ගසනු ලැබ වද වේදනාවින්ද අපවත් වී තැන්පත් කරනු ලැබ තුන්වෙනි දින සුද්ධ ලිබල් පරිදි නැවත නැගිට ස්වර්ගයට නැගී පියාණන්ගේ දකුණු භාගයේ වැඩ ඉදිර බවද ජීවතුන් සහ මලවුන් විනිශ්චය කරනු පිණිස තේජසින් නැවත එන බවද උන්වහන්සේ රාජ්‍යයේ කෙළවරක් නිමැති බවද අපි විශ්වාස කරමු. පියාණන් වහන්සේගේ නික්මන පියාණන් හා පුත්‍රයන් සමග වන්දනාවත් මහිමයක් ලබන ප්‍රවාචකවරුන් මගින් කතා කළ ස්වාමි වූ ජීවනදායක වූ සුද්ධාත්මයන් කෙරෙහිද අපි විශ්වාස කරමු. එකම වූ ශුද්ධ වූ කතෝලික වූ අපෝස්තලික වූ සභාව කෙරෙහිද අපි විශ්වාස කරමු. පෞකම පිළිසකම බෞද්ධ ස්නාපනය ඇති බව පිළිගනිමු. තවද මාළුන්ගේ නැගිටීමද මතු පැමිණෙන සදාතන ජීවිතයද අපි බලාපොරොත්තු වෙමු. මැදහත් යදුම් අපි සියලු දෙනා මැදහත් යදුම් කාලයකට එක්වෙමු. ආදරණීය දෙවි පියාණනි, තවත් එක් සුන්දර උදෑසනක අපි සියලු දෙනා ඔබ වහන්සේගේ දරුවන් ලෙස සහෝදරත්වයෙන් එක් වී ගෞරවය හා ප්‍රශංසාව ඔබ වෙත උද කර සිටිමු. මක්නිසාද දේව වචනය අනුව මේ ලෝකයේ මවුණු ලැබූ සියලු දෙනා උන්වහන්සේට ප්‍රශංසා කළ යුතුයම වන්නේය. දෙවි පියාණනි, ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. තවද අපගේ සභාවේ ප්‍රධාන අගර රද ගුරුතුමන් වන අතිඋතුම් ජස්ටින් වෙල්බි අගරද ගුරුතුමාද, අතිගෞරවනීය දුෂාන්ත රොඩ්රිගෝ කොළඹ රද ගුරුතුමන්ද, අතිගෞරව කීර්ති සිරි ප්‍රනාන්දු කුරුණෑගල රද ගුරුතුමන්ද, වන්දනීය ක්‍රිෂාන්ත මෙන්ඩිස් පළාත භාර පියතුමාද, ගෞරවනීය ශ්‍රී සාර මොහොට්ටි පියතුමා ඇතුළු දේව සේවයේ යෙදී සිටින දේව සේවක සේවිකාව ඇතුළු ඔවුන්ගේ පවුලේ සමවෙන්වෙන් අපි දෙවිඳුන් යදිමු. මන්ද දෙවියන් වහන්සේගේ වචනය අපට කියා දෙන්නා වූ අපගේ ප්‍රධානීන් සිහි කරන්න. ඔවුන්ගේ ඇදහිල්ල යනුව යන්න. දේව වචනය අපට කියා දෙයි. සමිඳුනි, ආශිර්වාද කළ මැනව. වර්තමානයේ පවතින වසංගත හේතුවෙන් බොහෝ අමාරුකම් මැද්දේ ජීවත් වෙන්නා වූ අපගේ සහෝදර ජනතාවට යහපත් ජීවන රටාවක් ගොඩනගා ගැනීමටත් අප දේශය තුළ යහපත් සමාජයක් ගොඩනැංවීමටත් දේව වචනේ පොරොන්දු සිහි ගන්නවා. නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිත සියල්ලෙදී ස්තුති දීම සමග යාඥාවෙන්ද කන්නලව්වෙන්ද
නුඹලාගේ ඉල්ලීම් දෙවියන් වහන්සේට දන්වන්න. සමිඳුනි අපට උපකාර කළ මැනව. දැනට තිබෙනා වූ තත්ත්වය තුළ ඉරිදින මෙහෙයන් හා සුද්ධ වූ සහභාගීකම නොමැතිවීම කාරණා කොටගෙන අපගේ ආත්මික වර්ධනයට යම් බාධාවක් තිබේද? එය හරිගස්වා ගැනීමට අවශ්‍ය යාඥාව දේව වචනය තුළ වර්ධනය වීම සඳහා වචනය කිවීම, සුද්ධකමේ ජීවිතය, පාපයට පසුතැවිලි වීම තුලින් යහපත් ජීවිතයක් ගොඩනගා ගැනීමට තරයේ අදිටන් කරමු. පළමු කොට දෙවියන් වහන්සේගේ රාජ්‍යද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයමු. එවිට මේ සියලු දේ අපි ලබන්නෙමු. ස්වාමිනේ අපට මඟ පෙන්වන්න. වසංගත රෝගී හේතුවෙන් අසරණයන්ට සරණ වෙන්නා වූ සියලුම වෛද්‍යවරුන් හා හෙදියන් හා අනෙකුත් සේවක සේවිකාවන්ද එමෙන්ම තම රට වෙනුවෙන් අවංක සේවය කරන්නා වූ ත්‍රිවිධ හමුදාව ඇතුළු අනෙකුත් සියලු දෙනාට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඉල්ලා සිටිමු. පියාණනි, ඔබගේ රාජ්‍යයේ මේ කාලේ ඉක්මන් කළ මැන සුද්ධාත්මයන්ගේ සදාකාලික සමගිකමේ එකසේ ප්‍රාණවත් කරනු ලැබ අපද ඔබගේ සියලු දාස දාසින්ද අපේ එකම මැදහත්කාර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තේජෝ මහිමෙන් යුක්තව නැවතීමේදී එතුමාණන් දකින පිණිස අපට වරදුන මැනව. ආමෙන්. ජේසුස් ස්වාමීන් වහන්සේ වැඩිය මැනව. අපි යාඥා කරමු සෑම විටම අප සමග වන්දනා කරන්නා වූ දෙවි සමිඳුනි, අද මේ අවස්ථාවේදී අපගේ පණිවිඩය තුලින් අපි ඉගෙන ගත්තා වූ දේවල් වලට, ඒ සාර ධර්මයන් වලට ඔබ වහන්සේගේ ආශිර්වාදය අපිට ලබා දුන මැනව. ස්වාමිනී, අපි ඉගෙන ගත්තා වූ දේ සුද පාවතුමාගේ ජීවිතෙන්, ඒ වගේම අපිට බාර දී තිබෙන්නා වූ දේ, අප ඇසූ දේ, ඒ වගේම අපි එතුමා කළා වූ කරුණු ක්‍රියාවන් වල යෙදවීම ගැන අපි හාත්පසින්ම ස්තුතිවන්ත වෙමු. ස්වාමිනේ, තුලින් අපගේ ජීවිතය වර්ධනය වී අපගේ කිතුණු ජීවිතය මෝහත් කරගන්නට අපව පාවිච්චි කළ මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන් අපි ඉල්ලා සිටිමු. ආමෙන්. ප්‍රේමවන්ත දෙවි ස්වාමිනී, අපිට මේ අවස්ථාවේදී නමස්කාරය කරමින් අපි ඔබ වහන්සේට ළඟා වන විට අපිට සෑම විටම ස්වාමීන් වහන්සේගේ ඒ තිබෙන්නා වූ අනුග්‍රහය, ඔබ වහන්සේගේ ප්‍රේමය, ඔබ වහන්සේගේ ශක්තිමත් භාවය අපගේ ජීවිතවලට දුන්න මැනව. මෙසේ ඉල්ලා සිටිමින් පියානෝය, පුත්‍රයානෝය, ශුද්ධාත්මයානෝය යන සියලු බල ඇති දෙවියන්ගේ ආශිර්වාදත් අනුග්‍රහයත් ප්‍රේමයත් දැන් සහ සදාකාලම ඔබ සමග වේවා. Amen.